පිංගතුනේ අද අපි මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් කතා කරන්නේ මරණය ගැන. අපි දන්නවා මේ වෙනකොට ලෝකේ පුරාම මරණ බය සියලු මිනිස්යන් තුළ ඇතිවෙමින් පවතින කාලයක්. මේ මරණය ධර්මයේ විස්තර වෙන්නේ කොයි ආකාරයෙන්ද? සමහරු කියන ඔය මොනවා ආවත් ඔය අපි ගෙනාපු ආයුෂ තමයි. ඔබ අහලා ඇති සමහර අය කියනවා මේ යාගේ කර්මය, ඒ කර්ම විපාකයක්. සමහර වෙලාවට 100,000 ගණන්, දසදහස් ගණන් මේ වසංගතය වගේ රෝගවලින් ලෝකේ ලක්ෂ ගණන් මිනිසුන් මේ යනවා. මේ වෙනකොට මිලියනයකට අධික පිරිසක් ජීවිත අහිමි වෙලා තියෙනවා ලෝකයේ මේ වසංගතය නිසා. ඒ වගේම භූමිකම්පා, නායාම්, ගං වතුර විටින් විට ඇතිවෙන විපත්වලින් 100,000 ගණන් මිනිස්සුගේ ජීවිත අහිමි වෙනවා. එතකොට මෙන්න මේ මරණය කියන එක කෙනෙක්ගේ ආයුෂ ගෙවලා මැරෙන්න පුළුවන්, කර්ම විපාකයක් ඉස්සර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එවැනි විපතක්, හදිසි අනතුරක්, විපතක්, එවැනි දෙයක් ආයුෂ තියෙද්දි ජීවිතේ මරණය කරා යන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු මේ මරණය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහොමද මේ මරණය විග්‍රහ කරලා තියෙන්නේ? මරණාසන්න මොහොතේ ස්වභාවය කොයි වගේද, මොන විදිහද? අපි ධර්මානුකූල දේශනාවලින් බුදුහාමුදුරන්ගේ කාලේ සිදුවීම් වලින් කොහොමද අපි මේ ස්වභාවය තේරුම් ගන්නේ? ඒ වගේම මරණ මංචකේ අපිට ධර්මයේ සිහි කරගන්න පුළුවන්ද? කොහොමද කෙනෙක් මරණාසන්න මොහොතේ ධර්මයේ හිත පිහිටවන්නේ? මෙන්න මේ කාරණාද ධර්මානුශාසනාව තුළ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පිංගතුනි, බුදුහාමුදුරුවෝ අපිට මරණය, කෙනෙකුගේ ජීවිතේ මරණය මේ විදිහට විස්තර කරනවා. ආයුක්ඛේ මරණ, කම්මක්ඛේ මරණ, උභයක්ඛේ මරණ, උපච්ඡේද මරණ කියලා මරණය කොටස් 4කට ධර්මයේ විස්තර කරලා තියෙනවා. ආයුක්ඛේ මරණ කියලා කියන්නේ අපි කවුරුත්, ඔබ මම අපි කවුරුත් උපදිනකොටම අපේ පෙර සසරේ අපි උපදිනකොටම ගේන කර්ම විපාකත් එක්ක අපිට ලැබෙනවා. ඒකට ධර්මයේ විස්තර කරනවා ජීවිතේන්ද්‍රිය. කෙනෙකුගේ උපතින් ගෙන ආපු ආයුෂක් තියෙනවා. ඒ ආයුෂ සම්පූර්ණයෙන් ගෙවලා විඳලා සම්පූර්ණ ආයුෂ වින්දනය කරලා මැරෙන අය ඉන්නවා. අපි එහෙම කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මරණේ ධර්මයේ හඳුන්වන්නේ ආයුක්ඛේ මරණ. එයා ආයුෂ ගෙවලා මිය ගියා. සමහරගෙන යාගෙන ආපු ආයුෂ තමයි. හැබැයි මතක තියාගන්න, ඒ ආයුෂ ඔබටවත් මටවත් අපිට කෙනෙක්ගේ ජීවිතේ බාහිරින් බලලා, එයා ජීවත් වෙච්ච කාලෙ දිහා බලලා, එයා මැරිච්ච විදිහ දිහා බලලා මේක නම් හරියටම ආයුක්ඛේ මරණය, මේක නම් කම්මක්ඛේ මරණය, අපිට එහෙම නිගමන දෙන්න බෑ හරියටම. දැන් බලන්න පුංචි රාහුල හාමුදුරුවෝ සසරි මහා පිං ඇති කෙනෙක්, කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. බුදු වෙන මහා පින්වන්ත බෝසතාණන් වහන්සේ නමකගේ ගිහි කල පුත්‍රරත්නය බවට පත්වෙන. ඒ වගේමයි මේ බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුණේ රාහුල මහරහතන් වහන්සේට. හැබැයි තමන්ගේ පියාණන් වන ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ අවුරුදු 80 සම්පූර්ණ වෙනකොට. ඒ වගේම යසෝදරා රහත් භික්ෂුණිය ඒ වෙනකොට උතුම් අරහත්වයට පත් වෙලා යසෝදරා රහත් භික්ෂුණියත් වැඩ සිටියා, තමන්ගේ මෑණියන්. යසෝදරාව පිරිනිවන් පාන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වසරකට පෙර. ඒ කියන්නේ වසර 79 දී තමයි පිරිනිවන් පාලා තියෙන්නේ. එතකොට තමන්ගේ අම්මා තාත්තා දෙන්නම මනුලෝ වැඩ සිටිද්දිම පුංචි රාහුල හාමුදුරන්ගේ ආයුෂ ඉවර වුණා. ඒ උපතින් ගෙන ආපු ආයුෂ. එතකොට අපිට පේනවා එහෙමනම් අවුරුදු 40 ගණන වෙනකොට උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙලා තියෙනවා. ඒ නිසා පුංචි රාහුල හාමුදුරුවෝ දවසක් භාවනා කරනකොට දැක්ක ඒ වෙනකොට රහත් වෙලා රාහුල මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ආයුෂ ඉවරයි.
උන්වහන්සේ කල්පනා කරා මගේ පියාණන් වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේ මනුලෝ තාම වැඩ ඉන්නවා. මගේ මෑණියන් වහන්සේත් ඒ රහත් භික්ෂුණීන් වහන්සේ තාමත් මනුලෝ වැඩඉන්න. ඒ දෙන්නටම කලින් මම මනුලෝ පිරිනිවන් පානක සුදු සුද කියලා හිතුව. ඒ සිතුවිල්ලක් හිතටාවේ. ඒ සිතුවිල්ල හිතට එනකොටම දෙවියම් පිරිවරාගෙන සක්‍ර දෙවියන් ආරාධනයක් කරා. ස්වාමීනී ඔබහන්සේ දෙවියන් වන අපටත් අනුග්‍රහ පිණිස දෙව්ලෝ පිරිනිවන් පාන සේක්වා. ඔබහන්සේ දෙව්ලෝම පිරිනිවන් පාන සේක්වා කියල දෙවියන් ආරාධනයක් කර. රාහුල මහරහතන් වහන්සේ මේ දෙවියන්ගේ ආරාධනාව පිළිගත්ත. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් නැවිල්ල වන්දනා කරලා බුදු හාදුරන්ගෙන් ඉල්ලී මක්කරා ස්වාමීණී භාක්‍යතුන් වහන්ස මගේ ආවිෂ ගෙවිල් අවසානයි. මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසිම් බැලුවා. රාහුල මහරහත්තන් වහන්සේ පුංචි රාහුල හාන්දුරන්ගේ ආවිෂ ගෙවිල් අවසානයි. බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල ඔබ කොහෙද පිරිනිවන් පාන්න හිතන්න. ස්වාමිනී භාගතුන් වහන්ස බොහෝ දෙවිවරු. මට ආරාධනා කරනවා දෙවිය ලෝක පිරිනිවන් පාන දෙව්ලෝ පිරිනිවන් පාන. එනිසාමත් දෙවියන්ගේ ආරාධනාව පිළිගෙන මන් දෙව්ලෝ පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සේ සාධු කාරදුන්. සාධු 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 රාහුල ඔබ දෙවියන්ටත් අනුග්‍රහ පිණිස දෙව්ලෝම පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සේකින් අවසර අරගෙන බුදු සිරිපතුලි නලල තියාගෙන බුදුගුණ සිහි කළ වන්දනා කරා. බුදුරජාණන් වහන්සේට වැඳගෙන කුටියෙන් එලියට ඇවිල්ලා බුදු හාමුදුරුවන්ගේ ගන්ධ කුටිය වටා තුන් වතාවක් බුදුගුණ සිහි කර කර ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරා. එහෙම වන්දනා කරලා අහසට පැන නැගලා ඒවගේම මෑණියන්ගෙනුත් අවසර අරගෙන අහසිම්ම වැඩම කරා දිවිය ලෝකට වැඩම කළ දෙව්ලෝ තමයි පුංචි රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පෑව. එතකොට අපිට පේනවා කෙනෙකුගේ ආයුෂ සමහර වෙලාවට උපතින් ගේන ආවිශ අවුරුදු විසිගානින් ඉවර වෙන්නත් පුළුවන්. කෙනෙක් උපතින්ම ගෙනත් තියෙන ආවිශ අවුරුදු 30ක් වෙන්න පුළුව 40ක් වෙන්න පුළුවන්. කෙනෙක් උපතින්ම ගෙනාපු ආවිශ අවුරුදු 60ක් 70ක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් අවුරුදු 90 100 ඉන්නවා. එතකොට අපිට බාහිරින් බලලා එයා ගෙනාපු ආවිශ තමයි කියලා අපිට හරියටම කියන්න පුළුවන්කමක් නෑ. ඊළඟට පිංහතුනී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කම්මක්කය මරණ ආවිෂ තියෙද්දි කර්ම විපාකයක් ඉස්සර වෙන්න පුළුවන්. ඒකැන යාට ජීවත්වෙන්න තව ආවිෂ තියෙනවා. හැබැයි පෙර සසරේ කරපු කර්ම විපාක මතු වෙනවා. මාරක හැටියට මතු වෙන කර්ම විපාක එවැනි විපාකයක් මත මරණය සිද්ධ වෙනවා. එවැනි මරණයක් සිද්ධ වුණොත් ඒකට ධර්මය බුදු හාමුදුර විස්තර කරන්නේ කම්මක්කය. එයාට ජීවත්වෙන ආවිෂ තියෙද්දි කර්ම විපාකයක් ඉස්සර වුණා කිය. පිංහතුනී ඔබහල ඇති ආයු වඩ්ඩන කුමාරයා. අවුරුදු 120ක්ම ජීවත් වුණා. අපේ බුදු හාමුදුරන්ගෙන් අභිවාදන සීලිස්ස කියල අදාපි කියන ගාථාව දමපදේ සඳහන් වෙනවා මේ ගාථාව. මේ ගාථාවෙන් බණහලා උතුන් සෝවාන් පලට පත් වුණ ආයු වඩ්ඩන කුමාරය. ඇබැයි පිංහතුනේ පුංචි වයසෙම මාරකයක්කාව දින 7කින් මේ යන විදිහට ඔබහල ඇතිව කතාව පුංචි වයසෙම අවසානයේ ඒ දෙමව්පියන් ඉරදිමත් තාපසයන්ගේ මේක දැනගත්ත මේ දරුවට ආවිශනය කිය. හැබැයි තාපසයක් කියා හිටියා මට වෙන දේ පේනවා නමුත් මට ඒක වලක් වන්න බෑ. අන්න අර ඈතින් යනකොට අසවල් ප්‍රදේශයේ තියෙනවා සැවැත්නූර කියල නගරයක්. ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා ඒ භූමියයේ ජේතවන නම් වූ මහා පිම්බිමක වැඩඉන්න. උන්වහන්සේ මහා බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ මේ දරුවගේ ජීවිතයේ බේරගන්න උපක්‍රමයක් කියයි. එතන්ට අරගෙන යන්න කියලා මඟ පෙන්නු. අර දෙමව්පිය අඩාඩා පුංචි දරුව උත්සගෙනාව. අනේ ස්වාමිනි අපේ දරුව බේරලා දෙන්න. අනේ ස්වාමිනි අපිට ඉන්න මෙච්චරයි කියල මේ බුදු හාදුර ඉදිරී වන්දනා කරලා දෙමව්පියෝ ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේත් ඒ කාරණය ඒ විදිහටම දකිනවා. පෙර සසරේ කරපු අකුසල විපාකයක් මත දින 7කින් මේ දරුවගේ මරණය සිද්ධ වෙනවා.
අමනුස්සයෙක් විසින් අවිරුද්ධ කියලා අමනුස්සයෙක් ඒ දරුවව ගොදුරු කරගන්න කැරකින එක කර්ම විපාකය. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දරුවට ආයුෂ තියෙනවා. මේ කර්ම විපාකෙන් බේරුණොත් මේ දරුව අවුරුදු 120ක් ජීවත්වෙන. ඒ වගේ මයි ධර්මය අවබෝධ කරන්නත් පෙරපින තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට කියනවා නිවස ඉදිරියේ පිරිත් මණ්ඩපයක් හදලා දින 7ක් මේ දරුවව තියාගෙන එක දිගට පිරිත් කියන්න භික්ෂුන් වහන්සේලා ජේතවනයෙන් ලබලා දුන්නා. ගමේම මිනිස්සු එකතු කරගෙන දරුවා තියාගෙන පිරිත් කිව්වා දවස් 7ක් පුරා. අවසන් දවසේ බුදුරජාණන් වහන්සේත් වැඩම කළා පිරිත් අවසන් කරා. දෙවියන්ට පින් අනුමෝදන් කළා පිරිත් අවසන් වුණාට පස්සේ අර දරුවව අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැන්දේව පුතේ වඳින්න. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීඝායුකෝ භවන්ති දීර්ඝායුෂම ලැබේවා. දෙමව්පිය අහනවා අනේ ස්වාමීනි අපේ පුතාට දැන් මේ මාරකයේ අවසන්ද? අපේ පුතාට කොච්චර ආයුෂ තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වෙනවා. ඒ වගේම අවුරුදු 120ක්ම ජීවත් වුණා. තරුණ වයසේදී බණහලා උතුම් සෝවාන් ඵලයටත් පත් වුණා. එතකොට බලන්න සෝවාන් වෙන්න පින තිබ්බ. ඒ වගේම අවුරුදු 120ක් උපතින් ආයුෂ අරගෙන ආපු කෙනෙකුටත් පුංචි කාලෙම මාරකයක් ආවා. එදා බුදුහාමුදුරුවෝ වැඩ සිටිය නිසා ඒ දරුවා බේරගත්තා. ඒකෙන් බේරෙන උපක්‍රමයේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඒ නිසා පින්වතුනි සමහර දේවල් තියෙනවා අපි ආරක්ෂා වෙන්න ඕනේ දේවල්. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා බහලා ඇත. සමහර දේවල් දැන් මේවා කරුමේ කිය කර්මයටම දදා ඉන්න නෙමෙයි මගහැරීමෙන් බොහෝ කර්ම ප්‍රහාණය කරගන්න පුළුවන්. උපක්‍රමශීලී නුවණින් කර්ම විපාක ප්‍රහාණය කරන්න පුළුවන්. කුසල් බලවත් කරලා අකුසල් යටපත් කරලා කර්ම ප්‍රහාණය කරගන්න පුළුවන් අකුසල කර්ම. දැන් සබ්බාසව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා මේ කෙලෙස් ආශ්‍රවයන් ප්‍රහාණය කරගන්න ක්‍රම 7ක්. ඒ දේශනාවට කියන්නේ සබ්බාසව සූත්‍රය. මේ දේශනාවේ බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි කෙනෙක් මගහැරිය යුතු අනතුරු සහිත තැන් තියෙනවා. ඒව මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න කියලා. දැන් අපි හිතමු ඒකේ උදාහරණ වශයෙන් පෙන්නනවා එක පාරක් තියෙනවා. අපි හිතමු කැලේ මැදින් තියෙන පාරක්. ඔය පාරේ ඉන්නවා තනි අලියෙක්. මේ අලියා බොහොම දරුණුයි. මිනිස්සෙක් හරි කවුරු හරි අහුනොත් පන්නලා අලියා පන්නනවා. අහුනොත් පහර ගහනවා. එක්කෝ උස්සලා පොලේ ගහලා පාගල හරි මරනවා. දැන් කවුරු හරි කියනවා ඔය පාරේ යන්න එපා අලියා ඉන්නවා. එතකොට එයා කිව්වොත් නෑ මම පිරිත් කියාගෙන යන්නේ මම රතන සූත්‍රය කියන දන්නවා මං කරණීයමිත්ත සූත්‍රය කියාගෙන මම යන්නේ මම මේ තුනුරුවන් සරණ ගිය කෙනෙක් ඔය අලියා මට ගහන්නේ නැහැ කියලා යනවා. දැන් ගිහිල්ලා අලියාගෙන් පාර කෑවොත් කවුද වැරදි? ඊට පස්සේ තුනුරුවන්ටවත් පිරිතටවත් බැනලා වැඩක් නැහැ. බුදුහාඳුරගේ දේශනාවේ තියෙන ඔය මග හරින්න. මග හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවය. අනතුරු සහිත තැන් මග හරින්න. තමන්ට යම් මගක යනකොට දැන් කවුරු හරි කියන මේ පාරේ බොරු වලව ඒ කාලේ තිබිලා තියෙන එහෙම. ওই සත්තු අල්ලන්න වලවල් හාරලා තියෙන රජවරු පවා සමහර සතුරන් උපක්‍රම හැටියට මේ වගේ වලවල් කපලා අනතුරු සහිත විදිහට හැබැයි උඩින් හොයන්න බෑ. මේ වගේ බොරු වලවල් මදු ගහලා තියෙනවා. ඊළඟට ඒ වගේ අනතුරු සහිත මාර්ග තියෙනවා. අපි වර්තමානයේ තේරෙන හැටියට කියමු බිම් බෝම්බ සහිත පාරක් තියෙනවා. කෙනෙක් කියන බෝඩ් ගහලා තියෙනවා මේ පාරේ බිම් බෝම්බ තියෙනවා මේක යන්න එපා. මේවා ඉවත් කරනකම් මේ පාර භාවිතා කරන්න එපා. එතකොට කෙනෙක් කියනවා නෑ මොන බෝම්බද මම මේ පිරිත් කියාගෙන යන්නේ මම ගානට රතන සූත්‍රය කියාගෙන මං කරණීයමිත්ත සූත්‍රය කියාගෙන මම බුදු ගුණ සිහි කරගෙන මං ඕක යන්නේ කියලා. දැන් ගිහිල්ලා අනතුරේ වැටුනොත් පිරිතට බැනලා වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒවා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු දේවල්. එවැනි අනතුරු සහිත මාර්ග මග හරින්න කියනවා. අනතුරු සහිත සතුන් අලියෙක් වෙන්න පුළුවන් කොටියෙක් වලහෙක් අඩුගානේ හපන බල්ලෙක් වෙන්න පුළුවන්. එතකොට එවැනි තැන් මග හැරලා යන්න ඕන. ඒක තමයි නුවණ. උපක්‍රමශීලීව නුවණින්
මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඊළඟට ඒ වගේ අනතුරු සහිත පුද්ගලයොයින අප හිතම ඒ පාර ඉන්නවා මිනි මරුව පිරිසක්, මංකොල්ල කාරයෝ පිරිසක්, හොරු පිරිසක් ඉන්නවා. මේ පාරයන හැම මනුස්්‍යයා මංකොල්ල කාලා එක් ආයුදයකින් හරි ඇනල බෙල්ල කපල තියෙන වස්තුව මංකොල්ල කාගෙන යනවා. කෙනෙක් කිනොන්නෑ මට හෙම වෙන්නේ මං මෛත්‍රී වඩන කෙනෙක් මට එහෙම වෙන්නේ නෑ මට දමනය වෙනවා කියලා යන ගිහින් අනතුරේ වැටුනට පස්සේ ඊට පස්සේ ඒක ධර්මයට බැල්ල වැඩක් නෑ. ඔන්න පිරිත් කියපු කෙනාට වෙච්චදේ, ඔන්න බුදුන් ඇඳපු කෙනාට වෙච්චදේ ඕ පේනවනේද ඒ මනුස්්‍යයටමයි මේ කරදර. පිංහතුනී මගහැරීමේ ප්‍රහාණය කළ යුතු තැන මගහරින්න දක්ෂ වෙන්න. ඒවට ගැන උපක්‍රම සීලියෝ මගහැරීමේ ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. දැම් බලන්න ඒකම නෙමෙයිද වර්තමානය මේ වසංගතයත් එක්ක මිනිස්සුන්ට කියනවා එලියට බහිනවා නම් විශේෂෙන් මුඛාවරණයක් පලදින්. අන්න ආරක්ෂා වෙන්න ඕන තැන ආරක්ෂා වෙන. ඊළඟට ඔබ පාරක යනකොට යම් තැනක ගිහිලා බඩුවක් ගන්න ගිහිල්ලා පෝලිමක හිටිය. ඔබ මීට්‍රයක එකහමාරක දුර තියාගෙන තව කෙනෙක් එක්ක දුරින් ඉන්න. ඊළඟට ඔබ කොහේ හරි ගිහින් යමක් ස්පර්ස වෙලා අතින් මොනවාහරි ඇල්ලුවට පස්සේ සමට වැටක් වෙන්න පුළුවන්, දොරක් අරින්නකොට වෙන්න පුළුවන්. ඉක්මනින් ආපු ගමන් අත්හෝදන්න එක්ක විස බීජනාසක වලින් සබං වලින් හරි මොනුවෙන් හරි අත්හෝද ගන්නකි. එතකොට මේවා කෙනෙකුට මේ රෝගයෙන් මේ වසංගතය විසබීජෙන් ආරක්ෂාවෙන්න ඕන ක්‍රමටික තියෙනවා කියලා. ඒවා අනුගමනය කරගෙන තමන්ගේ ගමන යන කෙනාට රස්සාාවට යනවෙන්න පුළුවන්, බඩුගේන්න යනවෙන්න පුළුවන්, වෙනත් හදිසි ගමනකට යනවෙන්න පුළුවන්, ලෙඩෙක් බලන්න යනවෙන්න පුළුවන්. හැබැයි ඔහු ඒ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරගෙන එලියට යන්න එය ආරක්ෂාවෙන. හැබැයි කෙනෙක් කියනවන්නේ අපි මේ රතන සූත්‍ර කියලා තියෙන්නේ පිරිත් පැන් ඉහාගෙන ඉන්න අපි පිරිත් පැන්වලින් ඔක්කොම මූුණයි අත හෝදන්නේ පිරිත් පැන්වලින්. ඒ නිසා අපිට ඔය කොරුණ එන්න අපි මේවට දන්නවා අපි දන්නවා ඔහොම කියාගෙන ගිහිල්ලා අවසානයේ තමන්ට ලෙඩේ හැදුනට පස්සේ බුදු හාමුදුරුව ඇරදිකාරයනෙමේ ධර්මයට බැල්ල වැඩක් නෑ. තමන් ආරක්ෂාවිය යුතු තැන තමන් ආරක්ෂා වෙලා නෑ. ඒ නිසා පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැහැදිලියෝ තියෙන මගහැරීමේ ප්‍රහාණය කළ යුතු ආශ්‍රව අනතුරු සහිත තැම් මගහරීම. ඒ නිසාන වර්තමාන කියන්නේ ඔහි ඇවිදින් එපා, ගමන් බිමන් යන්න එපා, අත්‍යවශ්‍යම දේකට පමණක් එලියට යන්න. හැබැයි යන හැම වෙලාම ඔබේ ආරක්ෂාව ඔබ පුළුවන් තරන් සිහියෙන් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කටයුතු කරන්න. අනවශ්‍ය ගමන් බිමන් විනෝද ගමන් නෑදෑ ගමන ඒ වගේ දේවල් අඩු කරලා ටික කාලයක් ඔබ ආරක්ෂා වෙලායින් අන්න මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඒ නිසා පිංහතුනී ඒ වගේ අපිට සමහර අනතුරු බුද්ධියෙන් නුවනින් සල කලා ඒවා මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්කම තියෙන. ඒ වගේම බුදු හාන්දුරු පෙන්වා ආයුෂ තියෙන කෙනෙක්, දීර්ඝායුෂ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 90ක් 100ක් ජීවත්වෙන්න උපතින් ආයුෂ තියෙන කෙනෙ. හැබැයි පෙර සසරි කරපු කර්ම විපාකය ඒ කර්ම විපාක එනකොට තමයි හිතත් එන්නේ නෑ යන්න ඕන කියලා හිතෙනවා. අනතුර දැක දැක නෑ ප්‍රශ්නයක් නෑ මමන යන්නේ මට වෙන්නේ කියලා හිතෙන. ඒ අර කර්ම විපාක. හැබැයි ඒ වෙලාවට නුවණ පාවිච්චි කරනවා. බුද්ධිය පාවිච්චි කරන මේ හැම දේකටම ජීවිතයේ ධර්මාවබෝධයට වගේම එදිනෙදා ජීවිතය තුළ පවා ආතාපි සම්පජානෝ සතිම. ආතාපි ගැන කෙලෙස් තවන වීරිය, සම්පජාන කියන හොඳ නුවනක් තියෙනවා. සතිමා කියන සිහි අවශ්‍යයි. දැන් බලන්න මේ හැම දේකින්ම හොඳ සිහියක් තියෙන්න්න ඕන. සිහියෙන් ඉන්න කෙනාට තමයි හැම වෙලා දැන් අපි දකිනව සමහර වෙලා. දැන් ඔබ හිතන්න සමහරූප දැකල ඇති මාස්ක එක පලදින මුහුණු ආවරණය පලදින. හැබැයි ඒක පැළඳකෙන හිටිය සිහි කල්පනාවන ඇයි මේක දාගෙනීම. ඒක පාත් කළ නහය හාරණ. ඊට පස්සේ කවරු හරි එක කතා කරනකොට සමහරලාට කෙනෙක් ළඟට ඇවිල්ලා ඒක පාත් කරල කතා කරනවා. ඊළඟට කතා කරන ගමන් හිටි ගමන් ඒක පාත් කරලා ඉවලා කටහාරණ මොනොහරි දත්වල හිරවෙච්ච දෙයක් සුද්ධ කර. එතකොට මේ වගේ
සිහි කල්පනාව නැති වුණාට පස්සේ තමට තේරෙන්නේ මට අමතක වුණානේ මට කල්පනාවක් නැති වුණා කිය. අන්නේ නිසා හැම වෙලාවෙම සිහිය පවත්වන්නට ඕන සිහියෙන්ෙන්. ඒවගේම සම්පජාන කැන හොඳ නුවනක් තියෙන්න ඕන. ඒ නුවන තියෙන කෙනා තමයි මේක යහපත්ද අයහපත්ද. මේක කුසල්ද අකුසල්ද. මේ දේ හොඳයිද නරකයි. මේක මට යහපතක් වෙනවද අයහපතක් වෙනවාද. මේක ධර්මයට එකඟද නැද්ද. ඒ හැම දෙයක්ම හැම වෙලාම ධර්මානුකූලව නුවනින් බුද්ධියෙන් ප්‍රඥාවෙන් විමසලා. බැලීමේ නුවන ඒකට කෙනව සම්පජාන. ඉළඟට ආතාපි ගැන කෙලෙස් තවන වීරයක් තියෙනවා. වීරිය තියෙන කෙනා කොහොම හරි මං මගේ ජීවිතය ආරක්ෂා කරගන්න. මං මේ නරක පුරුදු අතහරිනවා. මං මේ වැරදි දේවල් අතහරිනවා. මං කොහොම හරි මේ ආරක්ෂිත දේවල් අනුගමනය කරන වීරිය තියෙන්නවා. එතකොට වීරිය සිහිය නුවන මේක යොදාගත්ත කෙනා ජීවිතයේ ලෞකික ජීවිතෙත් තමන් ජයගන්නවා. ඒ කරුණුම ධර්මාවබෝධයට යොදාගත්ත කෙනා ලෝකෝත්තර මාර්ගය තුළත් ධර්මාවබෝධී පිණිස ජීවිතයේ දියුණු කරගන්න. ඊළඟට පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකෙ මිය යන අය අතර සමහරු දැන් අපි කතා කරා උපතින් ගෙනාපු ආවිශ අවසන් කළ මැරේ. සමහරුන්ට ආවිශ තියෙද්දී කර්ම විපාකයක් ඉස්සර වෙන කම්මක්වේ. තව කොටසක් ඉන්නවා ආවිෂ ඉවර වෙනකොටම කර්ම විපාකයක් එකට බැඳෙන. ඒ දෙක එකට වෙන්න. කෙනෙගේ ආවිෂ ඉවර වෙනකොටම කර්ම විපාකයක් ගැලපිලායට. උබයක්කේ කියන. ඒ කරුණු දෙකම එකට එකතුවීමේ මරණී සිද්ධ වෙන. උබයක්කේ. ඊළඟට ඔය එකක්කත් නැතු මැරෙන්න්නක් පුළුවන්. ජීවත්වෙන ආවිෂ ඉවර වෙලත් නෙමේ කර්ම විපාකයක් මතු වනත් නෙමේ ඒ කරුණු දෙකම එකවර මතු වනත් නෙමේ ඒවට කෙන උපච්චේද මරණ. පිංහතුනි උපච්චේද මරණ කියල ධර්මය පෙන්න්නන්නේ විස්භාවික විපත්. 100,000 ගනම් භූමි කම්පා ඇවිල්ලා 100,000 ගනම් මිනිස්සු මැරෙන ගොඩ නැගිලි පිටිං සෙනග 100,000 ගණන් ගොඩ නැගිලිවලට යට වෙලා මිනිස්සු මැරෙන. ගිනි කඳු පුපුරලා ගම්මාන පිටිං යට වෙලා 100,000 ගනම් මිනිස්සු මියගිය ඉතිහාසය අපිට සිදුවීන් අහන්න පුළුවන්. ඒවගේම මුහුදු ගොඩ ගල් අපි දන්නවා කවුරු සුනාමි අත්දැකි. ඔබට මතක ඇති ඔබ බේ පුංචි කාලය හරි ඔබට මතක ඇති. දහස් සංඛ්‍යාත පිරිසක් සුළු මොහොතකද මිය කිය. ඒ හැමෝගෙම මේ ආවිශ අවසන් වනාවත් ඒ හැමෝටම කර්ම විපාකයක් එක පාරමේ ලක්ෂ ගානම් මිනිසුන්ටාවවත් හෙම දෙයක් නෙම ඒවට කෙන උපච්චේද ස්වභාවික විපත් මේ වසංගතරෝ ගත්තේ වගේ. ලෝකයේ පුරා විටිං විට වසංගත මහා දරුණු විපත් නායාම් ගිනිකඳු පිපිරීම් බුදුහාදුර එක පෙන්න්නනවා මහනෙන බාහිර පටවි දහතුව කිපෙනවා. පටවි ගැන මහ පොළො භූමිකම්පා ඇති වෙනවා නායාම් ඇති වෙනවා පොළොව සෙලවීම ඇති වෙනවා. මහනෙන බාහිර ආපෝ ධාතුව කිපෙනවා බාහිර ආපු කෙන ජලය ජලගැලීම් ගං වතුර විපත් ඇති වෙනවා මුහුදු ගොඩ ගලනවා. ඒ ජලය කිපීම නිසා ගංවතුර විපත් මහා වරුසා මුහුදුගොඩ ගැලීම් මේවා බාහිර ආපෝ දහතුව කිපීමෙන් ඇතිවන විපත්. මහනෙනි බාහිර තේජෝධාතු නිසා 100,000 ගනම් මිනිස්සුමී යනවා කිය. තේජෝ ගැන උණුසුම පරිසර උෂ්ණත්ති වැඩි වෙලා උණුසුමට මිනිස්සු මැරෙන. ඊළඟට ගිනි කඳු පුපුරනවා. උෂ්ණත්ව වැඩිවෙන් ලැව්ගිනි ඇතිවෙන මේ වගේ හේතු නිසා 100,000 ගනම් මිනිස්සු ගින්නෙන් මැරෙනවා. ඊළඟට බාහිර වායෝ දහතුව සුළඟ සුලිසුලාං කුණාටු මේ වගේ විපත්වලින් 100,000 ගනම් මිනිස්සු මැරෙන. එනිසා මතකතියාගන්න අපිට මැරෙන්න්න කොච්චරනං හේතු තියෙනවාද. ඔබ හොඳට විමසල බැලුවොත් ආපස්සට ඔබේ ජීවිතය තුළ මවකුසේ පිළිසිඳ ගත්ත මොහොතේ නම් මවකුස ඇතුළෙම දරුව කොච්චර මැරෙනවාද කියලා හිතන්න. මේ ලෝකයේ අවුරුද්ධකට ගත්තු ලක්ෂ ගානක් දරුව මවකුසවල් ඇතුළෙ මේ යනවා. අම්මල දරුව බිහි කරනකොට
ඒ දරුව බිහිවෙනකොට මිය යන දරුවෝ ඉන්නවා. ඉපදිලා ටික වෙලාවකින් අම්මලා ඔඩොක්කුවේ තියාගෙන ආදරින් කිරි දෙනකොට එහෙමම දරුවා මිය යනවා. පුංචි වයසි සෙල්ලං කරන කාලේ මොනතරං අනතුරු තියෙනවාද. ළමා වයස, තරුණ වයස, මැදි වයස, වයසට ගිහිල් ඔය හැම කාලෙකම කවදක් ඔත්තන කොයි මොහොතේ හෝ මරණයට කාලයක් තැනක් නොතැනක් පුද්ගල බේදයක්, කුල බේදයක්, ජාති බේදයක්, වර්ණ බේදයයි කිසි දෙයක් නෑ. උපන්නා වූ සෑම සත්‍යයෙක්ම කවදා කොත්තන කොයි මොහොතේ මොන විදියට හරි මරණයට මූුණ දෙන්න වෙනවාමයි. නත්ති ජාත සමරණ නොමැරඉන්න පුළුවන් ක්‍රමයක් නෑ. පිංහතුනි දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමි වැඩඉන්නකොට මුළු මහත් ජේත වනේ ආලෝකමත් කරගෙනාපු දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වැඳගෙන කියනවා අපමිදම් භික්කවේ මනුස්සානං ආයු මේ මනුස්සයන්ට තියෙන ඉතාම ස්වල් පාවිෂයි ගමනීයෝ සම්පරායෝ ඒ කාන්තෙන් පරලවයා යුතුමයි ගැන මැරෙන්න්න වෙනවා මයි නත්ති ජාත සමරණ උපන්නාව කිසිම සත්වයකුට නොමැරීන්න පුළුවන්නන් ක්‍රමයක් නෑ. ඒනම් අපිට පේනවා මේ හැම කෙනෙක්ම ඒ කාත්තෙම මිය යනවා මයි. ඊළඟට දවසක් බුදුහාන්දුර ඉදිරී තවත් දෙවි කෙනෙක් පෙනීදලා කියනවා සාමීනී භාග්‍යතුන් වහන්ස කාලේ වේගෙන් ගෙවිල අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිල යනවා. තරයන්ති රත්තියෝ දවල් රෑ දෙක වේගෙන් ඉක්මිලා යනවා. වයෝගුණන් අනුපුබ්බන් ජහන්ති උපන්නාව සත්වයා දවසින් දවස වයසට යන. ඒ තම් භයම් මරණී පෙක්කමාන. මරණ ඉදිරියේ බය දකින කෙනා පුඤ්ඥානි කෛරාත සුකාවහති ජීවිතයට සැපගෙනත් දෙන පින් කරගන්න මහන්සි ගන්න ඕනෑ කියලා කියන. දැමි බුදු හාන්දුරු නෙමේ මේ කියන්න. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආපු දෙවි කෙනෙක් බුදු හාන්දුරු ඉදිරියේ මේ ගාථාව කියන. කාලේ වේගෙන් ගෙවිල යනවා දවල් රෑ ඉක්මිලා යනවා සත්‍යය දවසින් දවස වයසට යනවා මරණයට ලංවෙනවා මරණය ඉදිරියේ බය දකින කෙනා අප්‍රමාදීව ජීවිතයට සැපගෙනත් දෙන පින් කරගන්න ඕනෑ කියලා කිය. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව බොහෝ කොටස් අනුමත කරලා අන්තිම පදේ විතරක් වෙනස් කර. බුදුරජාණන් වහන්සේ කියනවා දේවතාව ඔබොයි කියපු කතාව ගාථාව ගොඩක් දේවල් හරි. අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිලෑන එක හරි. තරයන් තිරත්යෝ දවල් රෑ දෙකත් ඉක්මිලා යන. දවසින් දවස වේගෙන් දවල් රෑ ඉක්මෙනවා. වයෝගුණන් අනුපුම්බන් ජහන්ති මේ උපන්නා වූ සත්වයා දවසින් දවස වයසට යන. මරණයට ලංවෙන. ඒ තම් බයම් මරණය පෙක්කමානු මේ සත්‍යයා මරණය ඉස්තිරී බයක් තැති ගැනීමක් ඇතිකරගන්නට ඕනේ. ඒ මරණීදිරයේ බය දකිට කෙනා අන්න දේවතාව අවසාන වචනයට කිව්වේ ජීවිතයට අප්‍රමාදීව සැපගෙනත් දෙන පින් කරගන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ අන්නේ පදේ වෙනස් කරලා කියනවා. මරණය ඉදිරියේ බය දකින කෙනා ලෝකාමිස්සේ අතහැරලා. මේ සසරින් ගැලවෙන්න මයි මහන්සිගන්න ඕනෑ කියල බුදුරජාණන් වහන්සේ වදා. එතකොට බලන්න මරණය ඉදිරියේ බය දකින කෙනාට කරන්න තියෙන එකමදේ මේ ලෝකයා ගැන තියෙන ඇල්ම අතහැරල. සබ්බ ලෝකයේ අනපිරත සංඥාව කියලා ධර්මය උගන්න මේ සියලු ලෝකයන්ගෙන් නොවැලෙන විදිහට හිත වඩන ආකාරය. මේ සියලු ලෝකයන් ගැන අනිත්‍ය සිහිකරමින් ආදීනෝ මෙනෙහි කරමින් සබ්බ ලෝකයේ අනබිරත සංඥා වඩන්න කිය. පිංගතුනී දිවිය ලෝක ඉපදුනා. ඒ පින ගෙවිල් අවසන්න වෙනකොට බොහෝ වෙලාවට දෙවියනුත් චුත වෙලා පහු සතරාපායට මනුස්ස ලෝකට වැටෙනවා. දිවිය චුති කියන සූට්‍ර බුදු හාන්දුරු පෙන්න්නනවා දිවිය ලෝකෙ දෙවියන්ගෙන් චුතවෙන අය අතරින් බොහෝ පිරිසක් සතරාපාය උපදිනවා. ඒ නිසා අපිට සම්පූර්ණ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාව අපි රැකුණ ආරක්ෂා වුණා මම නම් බේරුණා කියල අපිට විශ්වාසයක් ඇතිකරගන්න පුළුවන්න ඒ ධර්මාවබෝධය ලැබීමෙන්මයි. මේ සතරාපායෙන් මිදිලා සදහටම ගැලවෙන මාර්ගයට පැමිණීමෙන්මයි. තියන්නේ නිසා ඒ වෙනුවෙන් ඔබ උත්සාහ කරන්න වීරිය වඩ.
පිංගතුනී මරණය කියන එක අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොතේ මොන විදිහට අපි කරායනවද. ඒ මරණය ඉදිරියේ ධර්මය සිහිකර ගන්නවා කියනක ලේසි දෙයක් නෙමේ. හැබැයි කාලයක් ධර්මය පුරුදු කරපු කෙනෙකුට ඒක පුළුවන්. ඒ නිසායි පිංගතුනි මැරෙන්න්න වැටෙනකං ඉන්න එපා කියල අපි නිතර නිතර දේශනාවල බණට කාලයක් තිස්සේ. ස්වාමීන් වහන්සේලා බණට හැමෝම දේශනා කරන්න මේ බුදුහාන්දුරගේ ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා නිතර පෙන්නල දෙන අප්‍රමාදීවෙන්. සියලු බුද්ධ වචනවල ගත්තොත් ධර්මය හරය අප්‍රමාදේන සම්පාතිත බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයක් මහනෙන අප්‍රමාදීව කුසල් වඩා අප්‍රමාදී වෙන්න කියන වචන අන්නේ නිසා අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සේ ගන්න පිංහතුනේ අපි දන්නේ නෑ මේ යන විපත් එක්ක කවදා කොත්තන කොයි මොහොතේ මොන විදියට ජීවිතය අවසන් වේද. දැන් අපි බලමු මැරෙන්න්න වැටෙනකං ඉන්න අය ආයක මං ඒ වෙලාවට බලාගන්න මන් දන්නවා මං ගැන මැරෙන් යන වෙලාවට බංගානට එක් කරගන්න අන්න එහෙම හිතන පිරිසක් ඉන්න. ඔබේ නෑයෝ අතර ඇති ඔබ දන්න අය ඇතුරු ඇතිරි ඔබේ අසල් වැසියෝ ඇති උගුණ තරං අය ඇති ඔය කතාව කියන අය ඇති ආමන් දන්නවා මගේ වැඩේ කරගන්න මංගාන්ට පණ යන වෙලාවට චුති සීතනය ආමං එක ගාන්ට හදාගන්නක් කිය. පිංහතුනි බොහෝ දෙනෙකොට මරණාසන්න වෙනකොට ධර්මය සහිකරගන්නවර්තියා ධර්මයක් පුරුදු කරන්න නැතුව කාලයක් ඉඳල අකුසල් කර ඉඳලා වයසට ගිය බොහෝ දෙනෙකුට අවසාන කාලෙ සිහි කල්පනාවක්කත් නෑ. ඒ අයට සිහිය තිබුණත් හිත විපිලිසර වෙනවා. අර පෙර කරපු අකුසල් ජීවිතය කරපු පවකම් ඒවා බොහෝ දෙනෙකුට මරණ මංචකේ චිත්‍ර පටි වගේ බලවත්වෙනවා. මං මේ වගේ වැරදි වැඩ කරා මං මේ වගේ පවකං කරා මං මේ වගේ අකුසල් කරා හයෝ මං මේ වගේ වැරදි වැඩ කරා කෙලේ ඔක්කෝම එකට එක ගලාගෙන හිතට එනවා. මිනිස් වන්තාසරණ යකුසල් ඉදිරි පවකං ඉදිරි. අන්නේ නිසා පිංහතුනී ධර්මය දියුණු කරගන්නවා කියන එක අප්‍රමාදී වෙහෙසී යුතු දෙයක්. දැන් ඔබ හිතන්න මෙහෙම නිකම් මිනිස්සු මැරෙන අවස්ථාගෙන ඔබ එකින් එක හිතල බලන්න. අපි කියනවා මං වැඩේ කරගන්නම් මන් දන්නවා කියලා කිව්වට මේ ධර්මය සිහිකරගන්න එක ලේසිද කියලා ඔබටම ගලපල බලන්න පුළුවන්. දැන් බලන්න නිකන් සාමාන්‍යයෙන් ඔබ පත්තරයක් කරම් බැලුවත් එදිනෙදා රටේ මිනිස්සු මේ යන ආකාර දිහා බැලුවත් ඔබේ ගමේ නගරේ වේවා මැරිච්ච මිනිස්සු දිහා බලන්න කොහොඳ මැරුණ කියල ඒ කවුරුවත් සැලසුම් කරපු විදිහට මැරුණ නෙමේ. දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයා මැරෙන්න්න කැමති මොන විදිහටද කවුරුත් මැරෙන්න්න කැමති නෑ. ඕනම කෙනෙක් උත්සාහ කරන්නේ නොමැරී මරණ ඉදිරියේ පවා මිනිස්සු කොච්චර යාඥා කරනවාද යදිනවා. අනේ මට මැරෙන්ඩ බෑ අනේ මට මැරෙන්ඩ බෑ අනේ බුදු ඩොක්ට මාව බේර ගන්න කිය කොච්චර මරණ ඉදිරියේ ජීවිතය ඉල්ල අඩන වැලපෙන පිරිසක් ඉන්න අද ලෝකෙ පුරා මිනිස්සු මරණී ඉදිරි අසරණයි. මොහොතක් හරි දවසක් හරි සතියක් හරි ජීවත්වෙන්න පුළුවන්න ඒකට ඕනම කැපකිරීමක් කරන ද අප හිතම ඇක්සිඩන්ට් එකක් වෙච්ච කෙනෙ වෛද්‍යවරු කියන ඔයාට ජීවත්වෙන්න නම් ඔයාගේ කකුලක් කපන්න වෙනවා. අනේ කමක් නෑ කකුල කපල හරි කමන්නෑ මට ජීවත්වෙන්න පුළුවන්න කැමති වෙනවා. ඊළඟට වෛද්‍යවරු කියන ඔයාගේ මේ කකුලටත් මේක කොල් ලෙඩක් නං එක පැතිරිලා තියෙන්නේ වාට මේ අනිත් කකුලත් කපන්න වෙනවා. ඒත් කැමති වෙනවා. අපිතම යම්කිසි ලෙඩක් නිසා කවුරු හරි කියෙන අත් දෙක කපන්න ඕන. ඒත් කැමති වෙනවා. අත් දෙකයි කකුල් දෙකයි නැතුව හරි ඉන්න පුළුවන්නම් දවසක් සතියක් මාසයක් ඒත් කැමති. ඊළඟට අපේ ශරීරි තව මොන්න කොටා සයින් කරලා හරි කමන්න ඉන්න පුළුවන් කියලා අඩුගාරය බෙල්ල විතරක් හරි තියෙන්න්න පුළුවන්න ඒත් කැමති වෙනවා. ඒ තරමට මිනිස්සු ජීවිතයට ආස කරනු ඇලුම් කරනු. පිංහතුනී මරණාසන්න මොහොතක ඔබ හිතන්න ඇක්සිඩන්ට් එකක් ගැනම හිතම අපි හදිසි අපි කවුරුත් හිතමවන්නේ අපිට එසේ නොඒවා අපි කවුරුත් පින්කං කරන පින්කමක් කරත් අපි ප්‍රාර්ථනා කරනවා දීර්ඝාවිශ ලැබේවා නිදුක් නීරෝගේ සම්පත්තිය ලැබේවා අපි ප්‍රාර්ථනා කරන. නමුත් අපි යථාර්ථය සමාජ වෙන දේවල් අපිට වෙන්න පුළුවන් දේවල් අපි ඒව නුවනින් විමසලා අපි යථාර්ථී දැනගත යුතුයි තේරුම් ගත යුතු. අප හිත මිනිස්සු මැරෙන බලන් දවසකට කොච්චරනම් ඇක්සිඩන්ටොලින් මැරෙනොද කියලා
මිනිස්සු පාර පයින්න ගිහිල්ලා හැප්පෙනවා, පාරේ ඇවිදගෙන යනකොට හප්පගෙන යනවා, ඉස්සරහින් ඇවිල්ලා හප්පන්නත් පුළුවන්, පිටිපස්සෙන් හප්පගෙන යන්නත් පුළුවන්. වාහන හැප්පෙනවා, වාහන පෙරලෙනවා. කොච්චර අනතුරු වෙලා මහමග මිනිස්සු මේ යනවද? දැන් අපි හිතමු හැප්පිලා මැරුණා. මිනිස්සේ හැප්පිච්ච ගමම වාහනේ හැප්පෙනකොටම එක පාරට තප්පරෙන් චුත වෙලා යන්නේ. එහෙම කලාතුරකින් එහෙම සම්පූර්ණ පොඩි වෙලා ගිය වෙලාවක වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු සමහර ලෙඩ්ඩු ඔබ දැකලා ඇති හැප්පිලා පාරවල් වල ලී හලාගෙන, එක්කෝ අත් කකුල් කැඩිලා, ලේ ගොඩේ බොහොම අමාරුවෙන් ඉස්පිරිතාලට ගෙනියනවා, කෑග් ගහ වේදනාවෙන් ගෙනියනවා, එක්ක ඔපරේෂන් කරනවා. ඒ වගේ ඔපරේෂන් එකේදී මැරෙනවා. දැන් ඔබ හිතන්න අර හැප්පිච්ච වෙලාවක ලේ ගලාගෙන ඇදගෙන වැටිලා අතපය කැඩිලා පනාදිනකොට, ඉස්පිරිතාලට ගෙනියනකොට ධර්මය සිහිකර ගන්නවා කියන එක ඒ වෙලාවට සුගතිය හිත පිහිටවාගෙන බුදුගුණ මෙනෙහි කරලා කරපු භාවනාවක් මෙනෙහි කර කර ධර්මය හිත පිහිටනවා කියන එක ලේසිද කියලා? එක ලේසි නෑ. එවැනි අවස්ථාවක දන්න ධර්මයවත් කෙනෙකුට මතක් කර ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමේ. සමහරු බය වෙනවා, කල්පනාව නැති වෙනවා, සිහිය නැති වෙනවා, එක්කෝ බය වෙච්ච ගම සිහිය එනවා, සිහිය නැති වෙනවා. සමහරුට මිනිස්සු අන්තාසරණ. ඊළඟට ඔබ හිතන්න, අපි දන්නවා සමාජ ඕන තරම් ගුටි බැට කාලා ගහගෙන රණ්ඩු සරුවල් වෙලා මිනිස්සු මැරෙනවා. පවුල්වල වෙන්න පුළුවන්, අසල්වැසියෝ අතර වෙන්න පුළුවන්, ආරවුලක වෙන්න පුළුවන්, ඉඩකඩම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අවියාවිද අරගෙන මිනිස්සු කොටා ගන්නවා, වෙඩිතියා ගන්නවා, පොළුවලින් ගහ ගන්නවා, අවියාවිද වලින් ගහ ගන්නවා. උදැල්ලෙන් ගැහුව කියයි, පිහියෙන් ගැහුව කියයි, පොරවෙන් කෙටුව කිය, කොච්චර අපිට දවස ගානේ අහන්න ලැබෙනවද ඔය වගේ දේවල්. දැන් ඔබ හිතන්නේ වැනි අනතුරකින් ගුටි කාලා මැරෙනකොට මිනිස්සේ ඒ ගුටි කනකොට ධර්මය සිහිකර ගන්නවා කියන එක ලේසිද? අමාරුයි. ගොඩාක් අමාරුයි. මේ බුද්ධ ශාසනය එවැනි සිදුවීම් තියෙනව නැත්තින. හැබැයි අපිට බුද්ධ දේශනාම කියවත් එක සිදුවීමක් දෙකක් තුනක් හොයාගන්න පුළුවන්. එවැනි මහා විපත් අනතුරු මැද්දේ ගුටි කකා හරි වේදනා විදවිද ධර්මී හිත පිහිටවාගත චරිත. දැන් බලන්න බිම්බිසාර රජුරු හිරකුටියක දාලා කන්න නොදී වද දුන්න. උඩ එල්ල යටිපතුල් පැලුව කියනවා, ගිනි පොකුරුට ඇවිත් දෙව්වා. එතකොට පුංචි වදයක්ද කියලා බලන්න. කන්න නොදී මැරෙනකන් තියලා තිබ්බා. උඩ එල්ලලා කකුල් පලලා ගිනි පොකුරුට ඇවිද්ද ඕනකොට මොන තරම් වේදනාවද වදයක්ද. හැබැයි ඒ හැම වෙලේම බුදුගුණ සිහි කරනවා, ධර්මය ගුණ සිහි කරනවා, සඟගුණ සිහි කරනවා. ඉපදීම දුකයි කියපු ධර්මය කොච්චරනම් සත්‍යයක්ද. ඉපදිච්ච නිසානේද මං මේ දුක්විදින්. මේ ධර්මය නං ඒ කාන්තයෙන් ස්වාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි කළ ධර්මය සිහි කර. ඒ වගේ චරිත අපිට හිතන්නවත් බෑ. අච්චර වදදීලා මරණ කොටත් මරණ සතිය වඩනවා, අනිත්‍ය මෙනෙහි කරනවා, බුදුගුණ සිහි කරනවා, සුගතිය හිත පිහිටවාගෙන නින්දෙන් පිපිදිය වගේ ජනවසභ කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වුණා බිම්බිසාර රජුරු. සාමාන්‍ය මනුස්සෙකුට හිතාගන්නවත් බෑ. පෘථජ්ජන කෙනෙකුට ඒ වගේ ධර්මයක් සිහි කරනවා කියන එක වැනි අනතුරු සහිත මරණයකද හිතාගන්නවත් බැරි දෙයක්. ඊළඟට පිංහතුනේ අපි දන්නවා මිනිස්සු ගිනිතියාගෙන මැරෙනවා. කේන්ති ගිහිල්ලා ප්‍රශ්න ඇතිවෙලා මිනිස්සු ගිනිතියාගත් අවස්ථාව ඕන තරන්න ඇති. එවැනි අවස්ථාවක ධර්මී දැන් ඔබ දැකල ඇති ගිනි තියාගත්ත කෙනත් ගිනි නිකන්ගේ ගිනි අරගෙන්නෙවෙයි. තමන්ගේ ශරීරයට ගිනි තියාගත්ත කෙනා වනත් කෑගගහ විලාපදිදී දුවනවා ගිනි ගන්නකොට වේදනාවට. මොන තරම් වේදනාවත්. ඒ විලේ ධර්මී සී කරනවා කියන අපිට හිතන්නවත් බෑ. මුළු බුද්ධ ශාසනයට මේ වැනි හරිම ආශ්චාරිමත් එක සිදුවීමක් තියෙනවා. මාගන්දියා සාමාවති ඇතුළු 500ක් කොටු කරලා ගිනි තිබ්බ ගොඩ නැගිල්ලකට දාලා. ඒ 500 දෙනාම මෛත්‍රිය වඩමින් මරණ සතිය වඩමින් අනිත්‍ය සිහි කරලා වේදනානුපස්සනා වඩලා ගිනිගන්න ගොඩ නැගිල්ල ඇතුළේම භාවනා කරලා 500ම පිච්චිලා මැරුණා. මරණින් බේරුන්නේ. හැබැයි මරණින් මත්තේ සුද්ධාවාස බඹලොව ඉපදුණා. ඒ මරණ වේදනාවත් ධර්මාවබෝධයට ආශිර්වාදයක් කරගෙන ඒ වේදනාව තුළ වේදනානුපස්සනාව වැඩුව ධර්මය අවබෝධ කරගත්ත. හැබැයි වර්තමානය අපිට සාමාන්‍ය පෘථජ්ජන ලෝකෙ හිතාගන්නවත් බැයි වැනි සිදුවී. ඊළඟට
ඔබ බලන්න සරපයෙක් ගැහුව කියයි. මිනිස්සු වේද එක්ක සරපයාගේ දත වදිනකොටම පණයනවා නෙමේ. වේදනා විඳලා ඇදුන් දීලා බොහොම දුක්විඳලා මිනිස්සු ඒ වේදනාවත් එක්ක තමයි අර විස ශරීර ගත වෙලා මනුස්සෙක් මේ යන්න. ඊළඟට පපුය අමාරුවක්කාවත් මොලේ නහරක් පිපුරුවත් එකින් එක හිතාගෙනයන් දැම මේ කෝවිඩ් ගැන බල ඔබ දැකල ඇති මේ වසංගත එක්ක මී අනාය හුස්ම ගන්න බැරුව හුස්ම ගැනීමේ අපහසුතාවයක් එක්ක සමහරු හුස්ම ගන්න මැසින් නොලට හයි කරලා කොච්චර දඟලනවාද පෙනහළු අක්‍රිය වෙලා හුස්ම ගන්න බැරුව එහෙම තමයි මිනිස්සු මැරෙන්නේ වේදනාවක් එක්ක මනුස්සෙක් මියන්න. ඉස්පිරිතාලෙක පණ ගියත් නහයෙන් බටදාලා උගුරෙන් බටදාලා සේලයින් දීලා කොච්චර නම් සමහරු මැරෙන්නේ යනකොට මැරුණ වගේ නම් අතපය තලනවා කොන්දට ගහනවා හිට හරෝනවා මෙහිට හරෝනවා සමන් බැරිම තැන මැරිල වගේ නම් පපෝට කරන්ට කාරයාල උඩ විසි වෙලා පහ ඇඳට වැටේ. එතකොට හිතන්න මේ මරණාසන්න මොහොත මරණ මංචකේ ලෙඩ වෙලා එක්තැන් වෙලා අසරණ වෙලා මරණාසන්න වෙච්ච වෙලාවක නිදහසේ බණ සිහිකරගෙන අහපු ධර්මය මෙනෙහි කරගෙන බුදුගුණ සිහිකරගෙන මරණ සතිය වඩාගෙන සුගතිය හිත පිහිටවාගෙන අපි කියනොක බොහෝ දෙනකින් ඇහුවොත් අනේ මට මේ ඔක්කෝම දේවල් අත හැරලා සියලු ප්‍රශ්නවලින් මිදිලා මේ හැම දෙයක්ම ඉවරයක් කරගෙන ධර්මය සිහි කරගෙන කරපු පින්කන් සිහි කරලා පින් පොත කියෝගෙන කවුරු හරි ළඟ ඉනම් මට පින් පොත කියෝනෝ නම් මං පණයනකොට බුදුගුණ සිහි කරගෙන සාධකාරදීලා එහෙම මැරෙන්න්න තියෙනවානම් කොච්චර හොඳද කියලා හිතනවා. බොහෝ දෙනෙකුට බනාහලා බුද්ධ දේශනාවල සිදුවීන් අහලා ඔවැනි තොරතුරු බණට ඇහුවට පස්සේ එවැනි පැතුමක් සිහිනයක් ආසාාවක් මිනිස්සු තුළ සාමාන්‍යෙන් ඇති වෙනවා. අනි මටත් මෙහෙම වෙන්න තියෙනවන මටත් මේ විදිහට ජීවිතය අවසන් කරන්න තියෙනවන නින්දෙන් පිවිදිය වගේ මටත් සුගතියක උපදින්න තියෙනවන පිංගතුනී ඒ පිණිස උත්සාහ කළ යුතුයි. ධර්මාවබෝධය විත්තරක් නෙමේ ධර්මාව සුගතිය යනවා කියනෙකර ලේසි දෙයක් නෙමේ. අමාරුයි. අපි කාගේ ජීවිත සතරාපායට නැමිල තියෙන්නේ හරියට මහගෙදරට අපි ඇදෙනවා වගේ. බුදු හාන්දුරන්ගේ උපමාව පෙන්වේ විදියට දැන් ඔබ හිතන ඔබ බඩු ගන්න යන. කඩේකට ගියත් බඩු ටික ගත්ත ගමන් හැරෙන්නේ ගෙදරට. රස්සාාවට යනවා. ඉවර වෙන්න ලංවෙනකොට සැරෙන් සැරේ වෙලා බලන්න දැම් වැඩෑරේද දැන් ඉවර වෙයිද. කීයට ගෙදර යන්න පුළුවන් වෙයි. ඉක්මනට තියෙන බස්සයක හිටගෙන හරි කොහොම හරි ඉක්මනින් ගෙදර එන්න ගෙදරට තමයි හිත තියෙන. නෑදෑ ගෙදර කියනවා දවසක් ඉදි දෙකක් ඉනි නෑදෑයෝ කියන අනේ තව දවස් කීපයක් ඉඳලයන් අනේ දවස් කීපයක් ඉඳලයන් කොහේ ගියත් ගෙදර වගේ නෑ කියන මිනිස්සු කියනවා. එතකොට අපිට පේනවා කෙනෙක්ගේ හිත මහගෙදරට ඒ තරන් ඇදෙනවා. තමන් ඉන්න පැලක් වෙන්න පුළුවන් පොඩි තැනක් වෙන්න පුළ හැබැයි තමන්ගේ හිත කැමති එතන තමන්ගේ හිත ඇදෙන් එතැන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙන මේ සංසාරයන සත්වයාටත් මහගෙදරට හිත ඇදෙනවා වගේ සතර අපායටම ඇදෙන්නේ වගේ කිය. මතක තියාගන්න අපි මේ සසර ඉපදීපද යන්නේ ලෝභ දවේශ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත විඤ්ඥානයක් එක් යන සසර ගමන. අකුසල මූලයන්ගෙන් හටගත්ත විඤ්ඥානයක් එක්ක නං අපි යන්නේ. මේ යන සංසාර ගමන තුළ අපේ හිත ඇදෙන්නේ කුසලට නෙමේ අකුසල් පැත්තටමයි. අපාය පැත්තටමයි සතරාපාය පැත්තටමයි. ඒ අපායට ඇදෙන හිතක් ආපහු සුගතියට හරවන්න කුසලයට හරවන්න පුළුවන්. ඒ පිණිස අවශ්‍යයි අපි අර කලින් කතා කරපු කරුණු තුන ආතාපේ සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරිය නුවන සිහි අවශ්‍යයි. අන්නේ ඒ නුවනින් සිහියෙන් වීරියෙන් තමයි අපායට නැඹුරු වෙච්ච මනසක් සුගතිය පැත්තට හරවන්න. අකුසලයට නැඹුරු වෙච්ච හිතක් කුසලයට හරවන්න. එහෙම නම් පිංහතුනේ හැම වෙලාම මරණය ගැන හිතන්න. බුදුහාදුරු පෙන්වා මහණෙන මරණය සිහිකරමින් අප්‍රමාදී භාවය ඇතිකර ගැනීම පිණිස මරණය සිහිකිරීම මරණ සතිය තරම් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නෑ කිය. ඔබ නිතර ඔබෙන් හිතෙන් අහන්න දැම්මම් මැරුණුත් කොහේ අයිද. මං මෙහෙම ඉඳල හදිසියවත් මං මැරුණුත් මං කොහේ අයිද. මට පුළුවන්ද මේ සියල්ල අතහැල්ල සුගතියක හිත පිහිටවාගන්න.
මං මොනවගේ ගුණ ධර්මද වඩලා තියෙන මං මේ වෙනකොට කොච්චර පින් කුසල් වඩාගෙන තියෙනවද මට මේ අතහරින්න පුළුවන්ද හැම වෙලායම තමන්ගේ ජීවිතය දිහා තමන්ම නුවනින් විමස තමන්ගේ හිතේ ස්වභාවය ගැන තමන්ම විමසන් අප්‍රමාදීවෙන් බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය උන්වහන්සේත් පිරිනිවන් පෑව සාරා සංකය කල්පලක්ෂයක් පාරමී පුරලා මේ ලෝකයේ පහළ වෙච්ච පින්වන්තම කෙනා භාග්‍යවන්තම කෙනා අපි කෙනා භගවා සියලු ගුණ දරාගන්න තරා ලෝකෙ පහළ වෙච්ච පින්වන්තම භාග්‍යවන්තම කෙනත් පිරිනිවන් පෑව අතීතයේ පහළ වෙච්ච සියලු බුදුවරු පිරිනිවන් පෑව පසේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑව ලක්ස ගනම් මේ මහපොළොයි වැඩ සිටිය මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑව කාම ලෝකෙම අධිපති භාවේ දරාගෙන හිටපු අය චුත වුණා දෙවියන් දිවි ආත්මොලින් චුත වෙනවා කාමලෝක අධිපති මාරය බවා සදාකාලික තැනක් නෙමෙයි ඒ ආත්මින් චුත වෙලා යන සමහරු ඒ ආත්මින් චුත වෙලා නිරේට වැටෙන අපායට වැටෙන මනුස්ස ලෝකේම අධිපතිය හැටියට පහළ වෙන රජවරු ඉන්නවා කලින් කලට සක්විති රජව මැරිලා යනවා ඒ නිසා ධනවත් සිටුවරු ඒවා මොන තරං කවුරුණ උපන්නා වූ සෑම සත්වයෙක්ම කවදක් ඔතන කොයි මොහොතේ හෝ මේ යනවා අන්න ඒක සිහි කරලා අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න කුසල් වඩාගන්න එහෙමනම් ඔබ හැම දෙනාටම මේ හුස්ම ටික යන්න කලින් අපි දන්නේ නෑ කවදක් ඔතන මොන විදිහට මරණය අපි කරායනවද මුළු ලෝකයාම මරණ බයකින් තැතිගත්ත මොහොතා ඒ නිසා මරණයම සිහිකරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න මේ වෙලාව මේ වසංගතය පවා ඔබට ආශිර්වාදයක් කරගන්න ඔබ දක්ෂවෙන් මේක වසංගතයේ කොරෝණ කියකින් නැතුව ඒ ආශිර්වාදයක් කරගන්න ඔබ ජීවිතය අප්‍රමාදිව ගුණ ධර්මපුරන් ආපස්සට කාලෙකට පස්සේ මේ වසංගත ඉවර වෙච්ච කාලෙක මෙ හැමදාම තියෙන දේවල් නෙමේ ඔබට ඔබේ ජීවිතය ආපස්සට හැල්ල බලනකොට ඔබටම සතුටු වෙන්න පුළුවන් ඇත්තට මට මේ වසංගතය ආශිර්වාදයක් වුණ ඒ කාලෙමං හොඳට සීලාදී ගුණ ධර්ම වැඩුව මං හොදට භාවනාව දියුණු කරගත්ත මං හොදට බණ භාවනා කර මං හොදට ඒ කාලෙ ගුණ ධර්ම පුරාගත්ත කියලා ඒ නිසා අප්‍රමාදීව ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා